ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන අප දේශකයන්න් වහන්සේ දියගහ රිදිහේන ආරණ්‍ය සේනාසන අධිපති ආරණ්‍ය සේනාසන ප්‍රධාන අනුශාසක අවසරයි මාතර කස්සප ස්වාමින්වයන් වහන්සේ. එසේනම් සුපින්වතුනි, ධර්ම ශ්‍රවණයට පෙර ආජීව අට්ඨමක සීලය සමාදන් වීම සඳහා අපි සියලු දෙනාම දැන් নমස්කාර පාඨය කියමු. අවසරයි ස්වාමින්වයන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම භන්තේ සරණාගමනං සම්පුන්නං ආම භන්තේ සරණාගමනං සම්පුන්නං ආම භන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් ආජීවාට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආම භන්තේ සාදු තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් මේ ජීවිතයේදීම නිදුක් නිරෝගීව සුවසේ අවබෝධය පිණිසම හේතු වේවා උපකාර වේවා සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තමං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ
අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝචේවස්ස සතං ජීවේ අපස්සං උදයව්වියං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදයව්වියං. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දිනේ මේ පින්වතුන්ලා උදෙසා දේශනා කරන ලබන ධම්මපද ගාථාව මා විසින් උපුටා ගනු ලැබුවේ සහස්ස වර්ගයෙන්. මේ පින්වතුන්ලාට එම ගාථාව සහස්ස වර්ගයේ 12 වන ගාථාව වශයෙන් දැකගත හැකි වෙනවා. මෙම 12 වන ගාථාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනු ලැබුවේ සවැත් නුවරදී. භාග්‍යවතුන් වහන්සේ මෙම දේශනාව සිදු කරන්නට මුල් වුණේ, මෙම ගාථාව සිදු කරනු ලැබුවේ පටාචාරා භික්ෂුණීන් වහන්සේ උදෙසා. පටාචාරා භික්ෂුණීන් වහන්සේ ගැන කතා කරනකොට උන්වහන්සේ මේ පින්වතුන්ලා අතර බොහෝම ප්‍රසිද්ධයි. උන්වහන්සේ ගැන බොහොම දුක් සහගත සිදුවීම් රාශියකට මුහුණ දුන් කාන්තාවක් වශයෙන් මේ පින්වතුන්ලා පටාචාරා චරිතය දකිනවා. අපි කුඩා කාලයේ සිටම මෙම පටාචාරා චරිතය පිළිබඳව අසා තිබෙනවා. නොයෙකුත් ආකාරයේ දර්ශනයන් දැක තිබෙනවා. ඊට සම්බන්ධ පටාචාරාව ගැන සඳහන් කරනකොට පටාචාරාව 16 පත් වෙනකොට බොහොම රූප සම්පත්තියෙන් අනුුණයි. ඇය සවැත් නුවර 40 කෝටියක් ධනය ඇති සිටුවරයෙකුගේ දියණියක්. 16 වන වියට පා තබනකොට ඇයව මහල් 7කින් යුත් ප්‍රාසාදයක 7 වන මහලේ ආරක්ෂිතව රඳවා තබනවා. රූප සම්පත්තිය හේතු කොටගෙන. නමුත් ඇතිවන්නා වූ සුදුසු නැති සම්බන්ධකමක් හේතු කොටගෙන ඇය එම ස්ථානයෙන් බැහැරට ගිහිල්ලා බොහොම සුව පහසුකම් අඩු ජීවිතයක් ගත කරන්නට සිදු කරගන්නවා. මේ ජීවිතයේදී පටාචාරාව දෙමව්පියන්ගේ සිත රිදවා ආරම්භ කරනු ලැබුවක් නිසා දෙමව්පියන්ගෙන් වෙන් වෙලා තමයි බොහොම සුව පහසුකම් මද තැනක ජීවිතය ගත කරනු ලබන්නේ. පටාචාරාවට පළවෙනි දරුවා ලැබෙන්නට ඉන්න අවස්ථාවේ මේ පින්වතුන්ලා දන්නවා, අටුවාව කියවලා තියෙනවා නම් ඇය තමන්ගේ දරුවා බිහි කරන්නට තමන්ගේ දෙමව්පියන්ගේ නිවස වෙත යාමට සිය ස්වාමි පුරුෂයාගෙන් අවසර ඉල්ලනු ලබනවා. නමුත් අවසර ලැබෙන්නේ නැහැ. ඔහු බියටපත් වෙනවා. සිය
බිරිඳගේ දෙමාපියන් විසින් තමාට කරදරයක් හිරිහැරයක් සිදු කරાવી යන අදහසින්. කෙසේ හෝ පටාචාරාව ස්වාමි පුරුෂයා නැති වේලාවක අසල්වැසියන්ට දන්වනවා තමන්ගේ දෙමාපියන් මුණ ගැහිීමට මෙම වාසස්ථානයෙන් පිට වී යන බවත් සිය ස්වාමි පුරුෂයා පැමිණි අවස්ථාවක එය එම ස්වාමි පුරුෂයාට දන්වන ලෙසත් ඒ ආකාරයට පටාචාරාව නික්ම ගියාම පටාචාරාවට සම්බන්ධයේ ස්වාමි පුරුෂයා ඇය සොයාගෙන යන අවස්ථාවේ අතරමඟදී ඇයට ස්වාමි පුරුෂයා නැවත දැක ගන්නට ලැබෙනවා. එතෙන්දී ඒ අවස්ථාවේ ඒ ගමනේදීම ඇයගේ පළවෙනි කුළුඳුල් දරුවාව ලෝකයට බිහි කරනු ලබනවා. මවක් සහ දරුවෙකුගේ අතර ඇතිවෙන පළවෙනි ආදරණීය සම්බන්ධය පටාචාර කවදාවත් දැකලා නැති දරුවෙකු පළවෙනි වරට දැකලා යම් සංඥාවක් වේදනාවක් යම් විඥානයන් ටිකක් ඒ වගේම සංස්කාරයන් ටිකක් රූප උපාදානස්කන්ධයන් ගොඩක් ඒ වගේම යම් වූ චේතනා ටිකක් ඇති කරගනු ලබනවා ජීවිතේ ඒ මනුෂ්‍ය ජීවිතේ පළවෙනි දවසේ පළවෙනි දැකීම තුළින් මං විදර්ශනාවට සම්බන්ධ කරලා තමයි ඔය ඉහතින් සිදු කරනු ලැබූ ඒ පද කිහිපය මේ පින්නතුන්ලාට මතක් කළේ. ජීවිතේ පළවෙනි පාරට තමන්ගේ දරුවා දකිනකොට මවක් ඒ මවගේ ඇසත් ඒ ඇස සමග ඇසට පළවෙනි වරට හමුවන කිසිදා නොදුටු ජීවිතේ පළවෙනිම වාරයට හමුවන රූපයකුත් නිසා ඒ මව තුල චක්කු විඥානයක් උපදිනු ලබනවා. ඒ චක්කු විඥානය ඉපදුනාම විඥානය ඉපදෙනකොට මේ පින්නතුන්ලා දන්නවා මේ ස්පර්ශයක් සකස් වෙනවා. ඉතින් ස්පර්ශය සකස් වෙනකොට වේදනා සංඥා උපදිනවා. සංස්කාරයනුත් උපදිනවා. විඥානය ඉපදිලා තියෙන්නේ. අර අසත් රූපයත් නිසා හටගත් චක්කු විඥානමය අවස්ථාවේ පටාචාරාවට රූප උපාදානස්කන්ධයකට තවත් ස්කන්ධයක් පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධයට එකතු වෙනවා. නැවත පැහැදිලි කළොත් ඒ අවස්ථාවේ පටාචාරාවගේ ඇසත් එම රූපයත් නිසා චක්කු විඥානයක් උපදිනවා. චක්කු විඥානයක් උපදිනවා. මම මේ සඳහන් කරන්නට යන්නේ එක සල්ප මොහොතකදී පංච උපාදානස්කන්ධය හටගන්නා ආකාරය මේ පින්නතුන්ලාට තේරුම් කරන්නට. ඒ පළවෙනි අවස්ථාවේ පටාචාරාවගේ ඇසත් ඇයගේ දරුවාගේ කවදාවත් නොදුටු රූපයත් සම්බන්ධ වෙමින් චක්කු විඥානයක් උපදිනු ලබනවා. එහිදී ඇතිවෙන රූපසිතක් උපදිනවානේ. රූපයක් පෙනෙනවානේ. ඒ රූපය රූප උපාදානස්කන්ධයට එක් වෙනවා. ඒ රූපය රූප උපාදානස්කන්ධයට එකතු වෙනවා. එතකොට ඒ රූප උපාදානස්කන්ධයට එකතු වෙන අවස්ථාවේ ඒ රූපේ කෙරෙහි ඇති කරගනු ලබන විඳීම වේදනා උපාදානස්කන්ධයට එක් වෙනවා. වේදනා උපාදානස්කන්ධයට එකතු වෙනවා.
සැපසහගත වේදනාවක්නේ අපි දරුවෙක්ව බිහි වුණ අවස්ථාවේ විඳින්නේ පළවෙනි වරට. ඉතින් මේ සෑම දෙයක්ම මේ පින්නතුන්ලාට තේරුම් කරන්නේ මේ පංච උපාදානස්කන්ධය තියෙන උපාදාන ගතිය දුරු කරගන්නට. ඊළඟට ඒ වේදනාව ඉපදුන්නේ සැපසහගතයි. ඒක ඒ දරුවා නැමැති රූපය දැකීමෙන් ඇතිවන වේදනාව සැපසහගත වෙනකොට ඒ වේදනාවත් වේදනා උපාදානස්කන්ධයට ඇතුළත් වෙනවා. මේ පින්නතුන්ලා දන්නවා මේ වේදනාව කියලා කිව්වම අර අතීත අනාගත වර්තමාන ඕලාරික සුකුම හීන ප්‍රනීත ඒ ගණයට අයිති වෙනවානේ මේ වේදනාව. වේදනාව සැප දුක් උපේක්ෂාවයි. වේදනා ස්කන්ධයේදී අර විදියට තමයි ගන්නෙ. ස්කන්ධය හැදෙන්නේ එහෙමයි. හීන ප්‍රනීත ඒ විදියටනේ. දුර හෝ ළඟ එහෙම ආකාරයට ඒ ස්කන්ධය හැදෙනකොට වේදනාව තුන් ආකාරයි. සැප වේදනාවක් ඉපදුනා ඒක වේදනා ස්කන්ධයට ඇතුළත් වුණා. ඊළඟට වේදනා ස්කන්ධයෙන් පස්සේ වේදනාවත් සමගම සංඥාවක් උපදිනවා. යං වේදේති තං සංජානාති. සංඥාවකුත් උපදිනානේ. මොකද්ද සංඥාව? දරුවා. මොන දරුවද? විශේෂණ පදයක් එක්ක එකතු වෙන්නේ. සංඥාව හැදෙන්නේ විශේෂණ පදයක් එක්ක. මෙසිතුවිල්ල උපදින්නේ විශේෂණ පදයක් එක්ක. තවත් දරුවෝ ලෝකේ ඉන්නවා. ඒ සංඥාවෙන් නෙවෙයි මේ සංඥාව උපදින්න ඊට වඩා බොහොම වෙනස් ආකාරයකට. ඒ සංඥාව තමයි මගේ දරුවා, මගේම දරුවා. තවත් මේ පිළිබඳව හදාගත්තොත් මාගේ කුසින්ම ඉපදුණු දරුවා. හිතෙන්නේ නැද්ද ඕනම අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා පිළිබඳව ඒ ආකාරයට හිතෙනවා. එතකොට තමන්ගේම දරුවා. ඒ සංඥාව ගොඩ නැගුණා ඔන්න සිත තුළ. රූපයක් ඉපදුනා. ඒක රූප උපාදානස්කන්ධයට ගියා. වේදනාවක් සැපසහගතව ඉපදුනා. ඒක වේදනා ස්කන්ධයට එකතු වුණා. සංඥාවක් ඉපදුනා. ඒ සංඥාව සංඥා ස්කන්ධයට එකතු වුණා. දැන් ස්කන්ධයන් තුනක් හරි. හතරවෙනි ස්කන්ධය සංස්කාර ස්කන්ධය. රූපය කෙරෙහි සංචේතන ඇස්ති කරගත්තා. රූප සංචේතන ස්කන්ධය කෙරෙහි ඒ සංස්කාර ස්කන්ධයට ඒ කොටස ඇතුළත් වෙනවා. රූපේ කෙරෙහි සංචේතන සකස් කරගන්නවා. ලස්සන පුංචි දරුවා, ලස්සන පුංචි පුතා, ලස්සන පුංචි දුව. ඉතින් තව තවත් රූපේ කෙරෙහි සංචේතන ඇති කරගන්නවා. ඒ කිරිසුවඳ ගන්ධ සංචේතන ඒවත් උපදිනවා. පොට්ටබ්බ සංචේතන ඉතින් ඒවා උපදිනවා. ගොඩාක් දේවල් මේ සංචේතන උපදිනවා. මේ දරුවා පළවෙනි පාරට දැක්කම එහෙනම් ඒ සියලු සංචේතනාවන් ඇතුළත් වෙනවා කොහාටද? සංස්කාර ස්කන්ධයට. සංස්කාර ස්කන්ධයට සම්බන්ධ වෙනවා සියලුම සංචේතනාවන්. ඊළඟට විඥාන ස්කන්ධය සකස් වෙන්නේ කොහොමද? ජීවිතේ පටාචාරාව කවමදාවත් දැකලා තිබුණ නැහැ. නැති
කවදාවත් දැකලා තිබුණේ නැහැ තමන්ගේ දරුවව බිහිවන්නට පෙර. වර්තමාන ලෝකේ නම් ස්කෑන් කරනවා කියලා යම් තාක්ෂණික වැඩපිළිවෙලක් යටතේ තමන්ගේ දරුවව මාස 3කට පමණ පසු සමහර විට 6කට පමණ පසු බිහිවන්නට ප්‍රථම දැකබලා ගැනීමේ අවස්ථාව තියෙනවා. නමුත් ඒ කාලයේදී තමන්ගේ ඇසින් පටාචාරාවට ප්‍රථම වරට දරුවව දැක ගන්න අවස්ථාවේ පටාචාරාවගේ ඇසත් දරුවා නැමැති රූපයත් හේතු කොටගෙන පටාචාරාවට ප්‍රථම වරට චක්කු විඥානය ඉපදුනා. ඒ චක්කු විඥානය ඉපදිනකොට අන්නේ ඉපදුණු චක්කු විඥානය රූපයක් දැක බලා ගන්නට තියෙන විඥානය ඇතිවන විඥානය විඥාන ස්කන්ධයට එකතු වුණා. දැන් මේ පින්නතුන්ලට තේරෙන්නට ඕනේ පංච උපාදානස්කන්ධය කොහොමද රැස් වෙන්නේ කියලා. එහෙම බලනකොට මේ පින්නතුන්ලා ගත කරන හැම මොහොතකදීම මේ පින්නතුන්ලාට පංච උපාදානස්කන්ධේ රැස්වීමක් දැක ගන්නට ලැබෙනවා. ඉතින් මේ විදියට මම මේක මතක් කළේ පටාචාරාවගේ දරුවා බිහිවීම කියන අවස්ථාව වුණත් බොහොම විදර්ශනාත්මකව විදර්ශනාවට අනුව හොඳින් විමසා බැලුවම ඒ තුලත් අපිට බොහොම නුවණ සකස් කර ගැනීමේ හැකියාව අවස්ථාව පවතිනවා. පටාචාරාවගේ දරුවා විතරක් නෙවෙයි මේ ලෝකේ අපගේ දෙමව්පියන්ටත් පළවෙනි වතාවට අපව දැක ගන්නට ලැබුණම ඒ පළවෙනිම අවස්ථාවේ ඒ ඇත්තන්ට අපගේ රූපයත් ඒ ඇත්තන්ගේ ඇසත් නිසා චක්කු විඥානයක් උපදිනවා. මුල්ම අවස්ථාවට කවදාවත් දැකපු නැති රූපයක් අපේ දෙමව්පියන්ට අප තුලින් හමු වෙනවා. එහෙම හමු වෙලා ඒක උපාදානස්කන්ධයට යනවා. උපචය කරගන්නවා. රැස් කරගන්නවා. මේ බණහන පින්නතුන්ලාටත් යම් ආකාරයක එහෙම දරුවන් සිටිනවා නම් මේ පින්නතුන්ලාටත් තමන්ගේ දරුවන් පළවෙනි වතාවට දකින්නට ලැබෙනකොට අර පංච උපාදානස්කන්ධේ රැස්වීමක් දැක ගන්නට හැකි වේවි. මම අර මුලින් සඳහන් කළා වගේ පළවෙනි පාරට මේ පින්නතුන්ලාගේ දරුවෙක් දැක්කත් මේ පින්නතුන්ලාගේ දෙමාපියන් මේ පින්නතුන්ලාව දරුවන් විදියට පළවෙනි පාට දැකපු වෙලාවෙත් රැස්ුනේ පංච උපාදානස්කන්ධයක්මයි. පංච උපාදානස්කන්ධයක්මයි. මේ පින්නතුන්ලා ජීවිතේ කවමදාකවත් නොදකපු දරුවකෝ මේ පින්නතුන්ලාගේ ඇසත් ඒ රූපයත් නිසා එකතු වීමේදී සම්බන්ධ වීමේදී හටගත් චක්කු විඥාණයට මේ පින්නතුන්ලා සංවේයම් සැපසහගත වේදනාවක් විඳලා සාමාන්‍ය නම් ක්‍රමයේ දරුවෙකු දැක්කාම පළවෙනි අවස්ථාවේ බිහි වුණාම ඒ වේදනාව සැපසහගතයිනේ. ඒක දුක්සහගතයි කියලා කියන්න වෙන්නේ බොහෝමත්ම කලාතුරකින්නේ.
ඉතාමත් කලාතුරකින් දුක්සහගත වෙන අවස්ථාත් තියෙනවා. ඇතැම් මව්වරුන්ට තව දරුවා බිහි කිරීමම දුකක් වෙනවනේ. දැකීමත් දුකක් වෙනවා. ඉතින් ඒක දුක්සහගත වෙන්න පුළුවන්. නමුත් බොහෝ මව්වරුන්ට හෝ පියවරුන්ට තමන්ගේ දරුවා පළමු වරට දැකීම ඉතාමත් සැපසහගතයි. ඉතාමත් සැපසහගතයි. ඊළඟට මෙයත් උපද්දව ගත්තත් උපද්දව ගන්නවනේ සංඥාවක්. දුව හෝ පුතා කියලා. ඒ සංඥාවලට මෙයත් තව රැස් කරගන්නවනේ ලොකු දුව පොඩි දුව කියලා. නැත්නම් ලොකු පුතා පොඩි පුතා කියලා විශේෂණ පද. ඒවත් සංඥා තමයි. එතකොට එහෙම හදාගෙනනේ අපි අර වේදනාවෙන් සංඥාවට ඇවිල්ලා ඒ පිළිබඳව සංස්කාරයන් ගොඩනගා ගන්නෙ. රූප, ශබ්ද, ගන්ධයන් පිළිබඳ පවා අපි සංචේතනා ගොඩනගා ගන්නවානේ. ඉතින් ඕක ඔය ටික ඇති වෙනකොට අපිට විඥානය හටගත්ත නිසානේ රූප සංචේතනා හටගත්තේ. ඉතින් සංචේතනා එහෙම නැත්නම් සංස්කාරයන් හටගන්නටත් ඒ ආයතනයේ ක්‍රියාකාරීත්වයත් අවශ්‍යයි. දැන් ඇස නොමැති අම්මා කෙනෙකුට රූප සංචේතනා හටගන්නේ. රූප සංඥා හටගන්නෙත් නැහැ. ඒ රූපේ නිසා විඳින වේදනාව ඒක හටගන්නෙත් නැහැ. ඒ වගේම ඇස නොමැති වීම නිසා විඥානය හටගන්නෙත් නැහැ. ඉතින් රූපය හටගන්නෙත් නැහැ විඥානය නැති වෙනකොට. බලන්නකෝ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කැමති ආකාරයට විදර්ශනාත්මකව හිතන පැත්තෙන් විදර්ශනාවටමනේ යොමු වෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන මේ ධර්මය සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, කොයිතරම් වටිනවද බලන්න. මේ පින්නතුන්ලාට එදිනෙදා ජීවිතේ කොයිතරම්නම් විදර්ශනාවෙන් ඉන්න පුළුවන්ද? කොච්චර වටිනවද? ඊළඟට මේ පින්නතුන්ලාගේ ජීවිතයට ඔහම සම්බන්ධ කරලා බලලා ඉතුරු කොටස මම පටාචාරාව පිළිබඳව කියාගෙන යනවා. පටාචාරාව පළවෙනි දරුවා මුණ ගැහුනම බිහි වුණාම ඊළඟට නැවත පටාචාරාවට අයිති දෙමාපියන්ගේ ගෙදරට යන්නේ නැහැ. නැවත ස්වාමිපුරුෂයාගේ නිවසටම යනවා. ගිහිල්ලා දෙවැනි අවස්ථාවේ දරුවා බිහි වෙන්න යනකොට ඇයි නැවත ස්වාමිපුරුෂයාගේ කැමැත්තකින් තොරව සිය දෙමාපියන් බලන්නට නැවත පිට වෙනවා. ඒ පිට වුණාම ඒ අවස්ථාවේදී ස්වාමිපුරුෂයා නැවත පටාචාරාව සොයාගෙන යනවා. පටාචාරාව සොයාගෙන ගිහිල්ලා නැවත ඒ සමග පටාචාරාවගේ දෙමාපියන් මුණ ගැහෙන්නට යන අවස්ථාවේදී අතරමඟදී නැවත ඇයට දෙවන දරුවාත් මුණ ගැහෙනවා. නැවත දෙවන දරුවාත් බිහි වෙනවා ඇගේ මව කුසින්. ඒ දෙවනි දරුවා බිහි වුණාට පස්සේ ඒ අතර වාරේ මම යතන් දන්න නිසා මේ කතාව කෙටියෙන් මතක් කරන්නේ. පටාචාරාවගේ ස්වාමි පුරුෂයා සර්ප දස්නුවකින් මේ යනවා. නිල් වී ගියපු මල සිරුර දැකලා තමන්ගේ ස්වාමි පුරුෂයාගේ බොහොම ශෝකයට පත් වෙන පටාචාරාව සිය දෙමව්පියන් වෙත යනවා.
මෙතෙන්දී ඇයගේ දරු සෙනෙහස මතක් කරනවා. ඇය දනහිස් දෙක බිම තියාගෙන අත් දෙකින් දරුවන්ට සෙවන සලසනවා. වර්ෂාවෙන් ආරක්ෂා වෙන්නට අලුත ඉපදුණු ඒ බිලිඳාව ආරක්ෂා කරගන්න, පළමුණු දරුවා ආරක්ෂා කරගන්න අම්මා කෙනෙකුගේ සෙනෙහස පටාචාරා ඒ වෙලාවේ පෙන්වනු ලබනවා. ඊළඟට පටාචාරාවට දරු දෙදෙනාත් අහිමි වෙනවා. ඊළඟ අවස්ථාවේ පටාචාරාවගේ සහෝදරයාත් මවත් පියාත් අහිමි වෙනවා. එතකොට පටාචාරාව කියලා කියන්නේ පවුලේ එකම දරුවා නෙවෙයි, එකම ගැහැණු දරුවා. ඊළඟට මේ සියල්ල අහිමි වීමේ දුකට කියනවා පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. එහෙනම් ඔන්න පටාචාරාව පංච උපාදානස්කන්ධයේ තවත් අවස්ථාවකට පැමිණෙනවා. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකට පටාචාරාව පැමිණෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක හටගන්නේ පටාචාරාවට ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඇති වෙන්නේ අප්‍රියයන් සමග එක්වීමේ දුකත් එක්ක මීට වසර ගණනකට පෙර. ඒ කියන්නේ පටාචාරාව තමන්ගේ දෙමාපියන්ගේ නිවසින් නික්මෙන්නේ පටාචාරාවට විවාහයක් කර දෙන්නට දෙමාපියන් උත්සාහවත් වෙන වෙලාවේ. ඒ වෙලාවේ පටාචාරාව තමන් සමග සම්බන්ධතාවයක් පවත්වාගත් තරුණයාට මතක් කරනවා මේ තමන්ට නැවතත් පණිවිඩයක්වත් එවන්නට නොහැකි තැනකට යන්නට සිද්ධ වෙනවා විවාහයකින්. එනිසා ඇයව රැගෙන යන ලෙස ඊට පෙර. එතකොට එතන පටාචාරාවට ඇති වෙන්නේ අප්‍රියයන් සමග එක්වීමේ දුක. තමන් අකමැති පුරුෂයෙකු සමග විවාහ වීමට සිදුවන නිසා පටාචාරාව එම දුකට විරුද්ධව කටයුතු කරනු ලබනවා. අප්‍රියයෙකු සමග එක්වෙන එක වළක්වා ගන්නට ප්‍රිය අයෙකු සමග එක්වීම පටාචාරාව ඒ අවස්ථාවේ සිදු කරගනු ලබනවා. අවාසනාවකට පටාචාරාවට සිය ජීවිතයේදී ප්‍රියෙක් සමග එකතු වුණත්, ප්‍රියයන් ඇති කරගත්තත්, දරුවෝ දෙදෙනාත් ප්‍රියයන්නේ, ස්වාමිපුරුෂයාත් ප්‍රියයන්. අතරමඟදී ජීවිතේ තමන් ප්‍රියයි කියලා හිතපු තමන්ගේ ස්වාමිපුරුෂයාව අහිමි වෙලා ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ පින්නතුන්ලා හිතන්න එතන විතරක් නෙවෙයි. මේ පටාචාරාවගේ සිතේ ස්වභාවය අපි මේ ආකාරයට අපිට පුළුවන් විදියට විමසා බැලීමක් මේ සිදු කරන්නේ විදර්ශනාවට ගැලපෙන ආකාරයට. මීට ඉස්සෙල්ලත් පටාචාරාව ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකක් වින්දා කියලා මේ පින්නතුන්ලාට හොඳින් සොයා බැලුවොත් පෙනෙන්නට පුළුවන්.
පටාචාරාව අකමැති වුණේ දෙමාපියන් කැමති ස්වාමි පුරුෂයාට මිසක් දෙමාපියන්ට හෝ සහෝදරයාට නෙවෙයි. එතෙන්දී පටාචාරාවට අහිමි වුණා ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක, ජීවත් වෙද්දීම ඈත් වෙලා ඉන්න දුක. උරුම වුණා දෙමව්පියන් ඈත් වීම නිසා සහ තමන්ගේ සහෝදරයාගෙන් ඈත් වීමෙන්. එතකොට එතනත් ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක. හැබැයි තුන් දෙනා වෙන් වෙලා හිටපු අවස්ථාව නිසා මරණයෙන් වෙන්වීමක් එතනදී දකින්නට ලැබෙන්නේ නැති නිසා ඒ දුක බොහෝම අධිකතර දුකක් නෙවෙයි. නමුත් ස්වාමි පුරුෂයා වෙන්වීම කියන අවස්ථාවේ පටාචාරාවට අධික දුක් සහගත සිතුවිලි සමුදායක් එන්නට ඇති. ඒ හේතුවෙන් ඇයට අර පංච උපාදානස්කන්ධයේ පවතිනා වූ කියන ලක්ෂණ ප්‍රියන්ගෙන් වෙන්වීමේ අධික දුක ඇය සසල කරවන්නට ඇති. ඊටත් වඩා ලොකුම අවස්ථාව තමයි ඇයට ඇයගේ දරුවන් දෙදෙනා අහිමිවීම. තමන්ගේම ලීන් මසින් සකස් වුණු තමන්ගේ රුධිරයෙන් පෝෂණය වන දරුවන් දෙදෙනෙකු අහිමි වෙනවා කියන එක ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියන අවස්ථාවට දෙන්න පුළුවන් හොඳම ඉහළම අවස්ථාවක්. හොඳම ඉහළම උදාහරණයක්. එය පටාචාරාව විසින් විඳිනු ලැබුවා. ඊළඟට මෙයත් හිතන්න ඊළඟ අවස්ථාවේ ඇයට ඇයගේ දෙමාපියන් සහ සහෝදරයා අහිමිවීමේ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකට මුහුණ දෙන්නට සිදු වුණා. මේ පින්නතුන්ලා බලන්න, එක්කෙනෙක් හිටියානම් දැන් පටාචාරාව විවාහ නොවී හිටියානම් පටාචාරාවට ලැබෙන දුක් 3යි. ඇයගේ දුකත් එක්ක ගත්තොත් 4යි කියන්නකෝ. නමුත් ඒ දුක් 4යි කියලා කිව්වේ මව මල දුක, පියා මල දුක, සහෝදරයා මල දුකනේ ඇයට ලැබෙන්නේ, උරුම වෙන්නේ. එහෙනම් දුක් 4යිනේ. නමුත් ඇයට ස්වාමි පුරුෂයා හම්බුණා, එතකොට 5යි. තව දරුවෙකු හම්බුණා, වැඩිමහල් දරුවා 6යි. ඊළඟට තවත් දරුවෙකු ඉපදුනා 7යි. තමනුත් එක්ක මව හම්බ වෙනවා, එතන එක දුකක්. පියා හම්බෙනවා, තව දුකක්. සහෝදරයා හම්බෙනවා, තව දුකක්. සාම්පුරුෂයා හම්බෙනවා, තව දුකක්. ලොකු දරුවා හම්බෙනවා, තව දුකක්. කුඩා දරුවා හම්බෙනවා, තව දුකක්. දුක් 6යි. තමන්ට තමන් ඉන්නවනේ, දුක් 7යි. තමන් ලෙඩ රෝගයන්ටපත් වෙන දුකක් තියෙනවනේ. තමන් මරණයටපත් වීමේ දුකක් තියෙනවනේ. බලන්න, අල්ලගන්න එන්න දුක වැඩි වෙනවා. අල්ලා ගන්නට දුක වැඩි වෙනවා. මේ හැම දිස්සෙම මේ හැම දහම් කරුණකින්ම අපිට පේන්නේ මේ ජීවිතේ පවතින දුක. මොන දුකද? පංච උපාදානස්කන්ධ දුක. ඊළඟට පටාචාරාවට දරුවන් නොලැබීමේ දුක, ස්වාමි පුරුෂයා අහිමි වීමේ දුක, දෙමාපියන් සහ සහෝදරයා අහිමි වීමේ දුකත් එක්ක මේ දුක් දැඩිව ගැනීම හේතු කොටගෙන පටාචාරාවගේ සිහිය බොහොම අසිහිය බවට පත් වෙනවා. සිහිය කියන එක ඉවත් වෙලා ගිහිල්ලා ඇයගේ ආචාරයන් පවා සිඳිලා ගිහිල්ලා
ඇය පිස්සියක් වැනි අවස්ථාවකට පත් වෙනවා. භාගතුන් වහන්සේ ඇයට මුණ ගැහෙන්නේ මේ වෙලාවේ. භාගතුන් වහන්සේ මේ වෙලාවේ මුණ ගැහිලා ඇය භාගතුන් වහන්සේ ඉදිරියේ නැවත සිහිය ලබනවා. සිහිය ලබලා මේ භාගතුන් වහන්සේ මතක් කරනවා පටාචාරාවට ඒ අවස්ථාවේ පරලොව ගිය කිසිම කෙනෙකුට දූ දරුවන්ගෙන් සරණක් නැහැ. හිටියත් නැහැ වගේ. ඒ වගේ අපි කොච්චර එකට හිටියත් පරලොව ගියාට පස්සේ අපිට කාගෙන්වත් පිහිටක් සරණක් නැහැ. අපේ දෙමව්පියන්ටත් අපෙන් පිහිටක් සරණක් ලැබෙන්නේ නැහැ. අපිටත් අපේ දෙමව්පියන්ගේ හෝ නෑදා හිතමිතුරන්ගෙන් පරලොව ගියාට පස්සේ පිහිටක් සරණක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක බොහොම දුක් සහගත සංසාරයක්, සසරක්. ඒ නිසා මේවායින් නිදහස් වීම උතුම් කියලා භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට පටාචාරාව සෝවාන් ඵලයේ පිහිටනවා. ඇයට සෝවාන් වෙන්නට පහසු වෙන්නට ඇති ඇය විඳපු දුක් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එකේදී ඇති වුණු ඒ අත්දැකීමම ඇයට මේ උපාදානස්කන්ධයන්ගෙන් ඇතිවන දුක් සහගත ස්වභාවය ඇයට අත්දැකීම තුලින්ම ලැබුණු නිසා ඒ තාමත් ඉක්මනින් සෝවාන් ඵලයේ සිත පිහිටවා ගන්නට ඇති. ඊළඟට ඇය මෙහි ශාසනයට ඇතුළත් වෙලා අර සිඳීගේ ආචාර නැවත ලැබීමෙන් පටාචාරා නමින් මෙහෙණින් වහන්සේ නමක් බවට පත් වෙනවා. සිඳීගේ ආචාරයන් නැවත ලැබීමෙන් පටාචාරා කියන නමින් මෙහෙණින් වහන්සේ නමක් බවට පත් වෙනවා. දිනක් ඇය පාසෝදමින් ඉන්නකොට ඇය ආර්යයන් වහන්සේ නමක් මේ වෙනකොට සෝවාන් ඵලයේ සිට පිහිටවලා තියෙන්නේ. සෝවාන් ඵලයේ පිහිටපු කෙනෙක්. ඇය පාසෝදන අවස්ථාවක පළවෙනි පාරට දාන වතුර ප්‍රමාණය ඇයගේ පාදයන්ට ටික දුරක් ගිහිල්ලා නවතිනවා. වියලිලා යනවා. වතුර ප්‍රමාණය ටික දුරකදී වියලිලා යනවා. දෙවනි වරට පාදයන්ට වතුර යොමු කරනකොට සෝදන්නට දානකොට ඊටත් වඩා යම් දුරක් ගිහිල්ලා වියලිලා යනවා. තුන්වෙනි අවස්ථාවේ ඇය තව ටිකක් වතුර දානකොට පාදයන් සෝදන්නට තවත් ටිකක් දුර ගිහිල්ලා වතුර වියලිලා නැති වෙලා යනවා. ඊළඟට ඇය තේරුම් ගන්නවා මේ මනුස්ස ජීවිතය කියන එක ප්‍රථම කාලයේදී නැති වෙන්නටත් පුළුවන්. ඒ වගේම පස්චිම කාලයේදී නැති වෙන්නත් පුළුවන්. අවසාන කාලයේදී නැති වෙන්නත් පුළුවන්. ওই දෙක අතර මධ්‍යම කාලයේදී නැති වෙන්නටත් පුළුවන්. මේ ස්වභාවයන් දැනගන්නකොට පටාචාරාව උතුම් අරහත් ඵලයට පැමිණෙනවා. ඒ වෙලාවේ තමයි භාගතුන් වහන්සේ විසින් මේ ධම්මපද ගාථාව දේශනා කරනු ලබන්නේ පටාචාරාව උදෙසා. එතෙන්දී අයට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධම්මපද ගාථාවේ කෙටි තේරුම වෙන්නේ වසර 100ක් ගියත් ජීවත් වුණත් යම් අයෙකුට මේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීම සහ නැතිවීම දැක ගන්නට නොහැකි නම් ඉන් වැඩක් වෙන්නේ නැහැ. නමුත් එක දවසක් හරි මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය දැකගෙන ජීවත් වුණා නම් එයා තමයි වටින්නේ කියන එක. පටාචාරාව ඉමහත් දුක් කරදර විඳ නිසා බොහෝ මෙහෙණින් වහන්සේලා මාර්ගඵලයන්ට පැමිණෙන්නේ පටාචාරාවගේ දේශනාවන් අසලා. සමහරට පටාචාරාව දෙනු ලබන උපදෙස් වලට. ඉතින් පටාචාරාව පස්සේ කාලෙක තේරී ගාථාවල මේ පින්නතුන්ට අසන්නට ලැබෙවි, දැක ගන්නට පුළුවන් වේවි. තියෙනවා මම
නිවන් දකින්නේ මේ අර පාසෝදන්නට වතුර දානකොට ඒ ස්වභාවය දැකලා සාමාන්‍ය ගිහි අය නගුල් භාවිතා කරලා සීසාලා බීජ වපුරලා තමන්ගේ පවුලේ අය නඩත්තු කරනවා මිල මුදල් උපයනවා. ඉතින් මට බැරි ඇයි නිවන සාක්ෂාත් කරගන්න ඒ මිනිසුන්ට එච්චර මහන්සි වෙන්නට පුළුවන් නම් ඇයි මට මේ පැවිදි ජීවිතේ නිවන සාක්ෂාත් කරගන්නට නොහැකි කියලා එහෙම හිතලා ඇය උතුම් අරහත් ඵලයට වීරිය කරනවා. මේ නිවන් දැකීම පිණිස වීරිය කරනවා. පටාචාරා තේරී ගාථාවල මේ පින්නතුන්ලාට කියවන්නට පුළුවන්. ඉතින් ඇය පියමතුරා බුදුන් වහන්සේගේ කාලයේදී විනයදර තෙරණියන්ගේ අග්‍රස්ථානය පිරිනමන අවස්ථාවේ පටාචාරාව එම ජීවිතයේදී එය දැකලා විනයදර තෙරණියන් අතරින් අග්‍රස්ථානය මටත් අනාගත බුදුසසුනකදී ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළාම පියමතුරා බුදුන් වහන්සේ පටාචාරාවගේ අනාගතය පිළිබඳව විමසා බලලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ ගෞතම බුද්ධ ශාසනයේ තෙරණියන් වහන්සේලාගෙන් විනයදර තෙරණියන් අතරින් අග්‍රස්ථානය ලබනවා කියලා විවරණ දෙනවා පටාචාරාවට. ඉතින් මේ පින්නතුන්ලාට කෙටියෙන් මම මතක් කරන්නම්. මේ පින්නතුන්ලා මේ නිවන් මාගේ මේ ජීවිතේ යන්නට කැමති නම් මේ පංච උපාදානස්කන්ධේ උදයවැය ඇතිවීම නැතිවීම පිළිබඳව බොහොම දැඩි වුණු ගැඹුරු සිතින් විමසා බලන්නට වටිනවා. මේ පින්නතුන්ලාට මේ භව ගමනේ මේ මනුස්ස ජීවිතයේදීම නිවන් දකින්නට හේතු වේවි. භෞතිකවාදී නොවි මේ පින්නතුන්ලා මේ ධර්මය මනා නුවණකින් යුක්තව මෙනෙහි කරන්නට, අධ්‍යයනය කරන්නට, පරිහරණය කරන්නට පටන් ගත්තොත් මේ පින්නතුන්ලාට මේ සංසාර දුකෙන් පමණක් නෙවෙයි මේ ජීවිතයේදී විඳින්නට තියෙන ඇති වෙන යම් පංච උපාදානස්කන්ධ දුකක් පවතිනවා නම් ඒ සියලු දුකින් නිදහස් වෙන්නට මේ ධර්ම දේශනාවන් හේතු වේවි. එසේම හේතු වෙන්නට කියලාත් මේ පින්නතුන්ලාට අපි ආශිර්වාද කරනවා. ඉතින් ওই පින්නතුන්ලාට පසුගිය දිනවල මතක් කළා පංච උපාදානස්කන්ධයන් පිළිබඳව. රූපේ හටගත්තේ ආහාරයෙන් කියලා මතක් කළා. ආහාර නැති වෙනකොට රූප නැති වෙනවා කියලා මතක් කළා. උදේවැය හට ගැනීම සහ නැතිවීමනේ. ඊළඟට ආහාරය නැති කරලා වැඩක් නැහැ. රූප නැති කරන මාර්ගයක් තියෙනවා. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා මතක් කළා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වේදනා සංඥා සංස්කාර විඥාන මතක තියාගන්න. ආයෙ මතක් කරලා කියනවා වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධයන් නැති කිරීමට නම් මේ පින්නතුන්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ යුතුයි කියලා. ඒක තමයි තියෙන මාර්ගය කියලා මම මේ පින්නතුන්ට මතක් කළා. රූපේ හටගත්තේ ආහාරයෙන්. රූපය නැති වෙලා යනවා ආහාර නැතිවීමෙන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි රූපේ නැති කරන්න තියෙන මාර්ගය. ආහාර නැති කිරීම නෙවෙයි. වේදනාවත් එහෙමයි. වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ. ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙනවා. නමුත් ස්පර්ශ නොවී ඉන්න එක නෙවෙයි, ස්පර්ශ නොකර ඉන්න එක නෙවෙයි. මේ සම්මා දිට්ඨියට පැමිණිලා ආර්ය ශ්‍රාංගික මාර්ගයට පැමිණෙනකොට තමයි මේ වේදනාවෙන් නිදහස් වෙන්නට පුළුවන්, වේදනාව නිරුද්ධ කරන්නට පුළුවන්. සංඥාවත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ. ඒ නිරෝධ කිරීමේ මාර්ගයත් ඒකමයි, ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සංඥාවත් නැති වෙලා යනවා ස්පර්ශය නැති වෙනකොට.
ඊළඟට සංස්කාරයනොත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ සංස්කාරයනොත් ස්පර්ශය නැති වෙලා යනකොට නැති වෙලා යනවා. සංස්කාරයන් නැති වෙලා යනවා වගේම සංස්කාරයන් නැති කිරීමේ මාර්ගයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. විඥානය හටගන්නේ නාම රූපයෙන්. නාම රූප නිරෝධයෙන් විඥානයත් නිරෝධයටපත් වෙනවා. ඒ නිසා නාම රූප නිරුද්ධ කරන්න එතකොට විඥානයත් නිරුද්ධ වෙනවා. පංච උපාදානස්කන්ධය හට ගැනීම සහ නැතිවීම පිළිබඳව හොඳින් විමසා බලන්න. මේ නැවත නැවතත් එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන්න. මේ පින්නතුන්ලාට මේ ගෞතම බුද්ධ ශාසනය මේ ආත්මෙම අඩුම ගානේ සතර අපායන් නිදහස් වීමේ පින ලැබෙන්නට පුළුවන්. තමන් ගැන අකුසලයන්ට අනුව දැඩි අකුසලයන් තියෙනවා නම් ගෙවන්නට. නමුත් අපි දන්නේ නැහැ කොච්චරයිද අපිට මේ ගෞතම බුද්ධ ශාසනය මේ ආත්මේ නිවන් පිණිස කටයුතු කරන්න පුළුවන් කියලා. නමුත් උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා හැමතිස්සෙම. යනකොට එනකොට කනකොට බොනකොට නිදා ගන්නා විට පවා වැසිකිලි කැසිකිලි කරන විට පවා මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න. එය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා දකින්න. ඒ වගේම සතර සතිපට්ඨානය නිතර වඩන්න. ප්‍රායෝගිකවම වඩන්න. එහෙම වඩලා මේ පින්නතුන්ලාට පුළුවන් නම් මේ ලැබුණු මනුස්ස ජීවිතේ මේ ආත්මයේදීම උතුම් වූ නිවනින් සැනසෙන්නට කියලා මේ පින්නතුන්ලාට අවසාන වශයෙන් නැවතත් මතක් කරනු ලබනවා. ඉතින් අද දිනේ මේ පින්නතුන්ලාට මෙම ධර්ම දේශනා කිරීමේ කුසලය මා විසින් මේ ධර්ම ශ්‍රවණය කරපු සියලුම පින්වත් ඇත්තන්ට අනුමෝදන් කරනවා. ඒ සියලුම පින්වත් ඇත්තන් මෙම ධර්ම දේශනා කුසලය අනුමෝදන් වීමෙන් මේ ගෞතම බුද්ධ ශාසනය මේ ආත්මයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් නිදුක් නිරෝගීව සුවසේ අවබෝධ කරගනිත්වා කියලා මේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් කරනවා, ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පින්වතුන්ලාට අද දිනේ මේ ධර්ම දේශනාව රැගෙන ආවේ රුහුණු ගුවන් විදුලියේ පින්වත් සියලුම මහත්ම මහත්මීන් විසින් ඒ පින්වත් සියලුම මහත්ම මහත්මීන්ටත් මේ පින්වතුන්ලාට මේ ධර්ම දේශනාව ගෙනීමේ කුසලය ඉමහත් කුසලයක්. එම කුසලය අනුමෝදන් වෙලා ඒ පින්වත් සියලුම මහත්ම මහත්මීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ ලැබිලා රැකී ආරක්ෂාද දෙනුවෙන් දියුණුවටපත් වෙලා සියලු සම්‍යක් බලාපොරොත්තු සිද්ධ වෙලා මේ ගෞතම බුද්ධ ශාසනය මේ ආත්මයේම උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය සංස්කාරයන් හේතු වේවා, උපකාර වේවා කියලා ඊතා මෙත් සිතෙන් යුක්තව ආශිර්වාද කරනවා. මේ සියලු පින් අනුමෝදන් කරනවා. ඉතින් ලැබුණා වූ මේ 2022 වර්ෂයේ ලෝකවාසීන්ට පවත්නා වූ විවිධාකාර රෝග පීඩාවන් දුරු වෙලා ඒ රෝග පීඩාවන් පවතින සියලු දෙනා සුවපත් භාවයට පත් වෙලා මරණ බයෙන් සියලු දෙනා නිදහස් වෙලා වසංගත රෝග බයෙන් සියලු දෙනා නිදහස් වෙලා මේ ලෝකේ නැවතත් යථා ස්වභාවයට පත්වන්නට අප විසින් මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය සංස්කාරයන් හැකිය අයුරින් හෝ දායක වෙත්වා කියලා නැවත නැවතත් සියලු ලෝවැසියන්ටත් මේ සියලු පුණ්‍ය සංස්කාරයන් අනුමෝදන් කරනු ලබනවා. මේ සියලු පින් අනුමෝදන් කිරීමෙන් පසු මේ පින්නතුන්ලාට නැවතත් මතක් කරනවා හැම දිනම මේ සියලු පින් අනුමෝදන් වීමෙන් මේ ගෞතම බුද්ධ ශාසනය මේ ආත්මයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් නිදුක් නිරෝගීව සුවසේම අවබෝධ කරගනිත්වා කියලා හැම දිනම අතීත අනාගත වර්තමාන අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නයට වන්දනා කරගන්න.
අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු භවතු සබ්බ මංගලම් රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ. හැම දිනම මේ රැස් කරගත් ධර්ම දේශනා කුසලයේ දාස් ධර්ම ශ්‍රවණ කුසලයේ පින් කැමති වූ දෙවියන්ටත් අනුමෝදන් කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්බුද්ධ ශ්‍රාවකා චිරන් රක්칸තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ මාතර දියගහ රෙදිහින ආරණ්‍ය සේනාසනාධිපති ආරණ්‍ය සේනාසන ප්‍රධාන අනුශාසක මාතර කස්සප ස්වාමින්වයන් වහන්සේ. උන්වහන්සේගේ මේ ශාසනික සේවාවන් ඉදිරියට කරගෙන යන්නට උන්වහන්සේට චිරජීවනය ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා කියා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.